समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गे मुक्खधम् धम्मत्सविनि खालो अयन् बधन्ता धम्मत्सविनि खालो अयन् बधन्ता धम्मत्सविनि खालो अयन् बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට නිතරම අහන්න ලැබෙන වචනය තමයි දුක කියලා කියන්නේ. අපි ඒ නිසාම පුරුදු වෙලා තිබෙනවා චතුරාර්ය සත්‍ය කියන්නේ දුකත් දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන්නට තියෙන මාර්ගයත් විදිහට අර්ථකථනයන් සිද්ධ කරගන්නට. නමුත් අපි මේ විදිහට අර්ථකථනයන් සිද්ධ කරගෙන දුකේ ඇතිවීම දුකේ නැතිවීම විදිහට දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය පිළිබඳව කතා කරනකොට අපිට මේ ධර්මයේ ඇතුලේ අපිට නොදැනීම ධර්ම අවබෝධයේ පිණිස උපකාර වන එක වචනයක් නිසා බොහෝ ධර්ම කාරණාවන් බොහෝ ධර්ම පරයයන් වෙනස් මාවතකට වෙනස් මගකට යොමු වෙනවා. ඔබ හිතන්ට නැතුව ඇති කවදාකවත් නිරෝධය කියන වචනයට නැතිවීම කියන අර්ථකථනය සිද්ධ කර ගැනීම නිසා කොයි තරම්නම් ධර්මයේ පිළිබඳව ධර්ම අවබෝධයට පත්වෙන්නට තිබුණු මාර්ගයක් ධර්ම කාරණා රාශියක් වැසුණද කියන එක. නිරෝධය කියන වචනෙට නැතිවීම දාගන්නවා සමගම අපිට මහා ධර්ම පරයයක් වෙහිලා යනවා. නමුත් අපිට මේ පිළිබඳව දැනුවත් භාවයක් සිද්ධ වෙලා නැහැ මෙතුවක් කාලයකට. අපි හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දුක නැති කරගන්න විදිහක් කියලා. ඒක කොයිතරම් කිඳා බැස්සාද කීවොතින් එහෙමනම් කුමක්ද කිව්වේ කියන ප්‍රශ්නාර්ථය මෙහෙම කියනකොටම ඔබේ අතුලාන්තයෙන් ඔබට දැන් නැගිලා ඇති. අපේ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන විදිහ නෙවෙයි නම් දේශනා කළේ කුමක්ද කියලා හිතෙනවා ඇති. භාග්‍යවතුන් වහන්සේ දුක නැති කරන විදිහ නෙවෙයි දේශනා කළේ සමුදය ප්‍රහාණය කරන විදිහ. සමුදය ප්‍රහාණය කියලා කියන්නේ සමුදය කියන්නේ හට ගැනීම. ප්‍රහාණය කිරීම හට ගැනීමට තියෙන හේතුව ප්‍රහාණය වුණොත් හට ගැනීමක් නැහැ.
ඒ නිසා අපි තේරුම් ගන්නට උවමනයි නිරෝධය කියලා කියන වචනෙට නැතිවීම අර්ථකථනය කර නොගෙන අපිට යොදන්ට යෝග්‍යම වචනය තමයි ඇතිවීම සමුදය නම් ඇති නොවීම නිරෝධය. සකස් වීම සමුදය නම් සකස් නොවීම නිරෝධය. හට ගැනීම සමුදය නම් හට නොගැනීම නිරෝධය. හට ගැනීමත් නොහට ගැනීමත් සකස් වීමත් සකස් නොවීමත් ඇතිවීමත් ඇති නොවීමත්. එහෙමනම් දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුකෙහි නැතිවීම නෙවෙයි දුකෙහි හට නොගැනීම. අපේ අවිද්‍යාව නිසා මිසක දුකට භාජනය වුණේ අවිද්‍යාව නිසා මිසක දුකට ගොදුරු වුණේ එහෙම නැතුව දුක තිබිලා නෙවෙයි. අවිද්‍යාව නිසා දුක හට අරගෙන අවිද්‍යාව නිසා දුකට භාජනය වෙලා අවිද්‍යාව නිසා දුක සමුදය වෙලා. එහෙම නැතුව යථාර්ථයේ සත්‍ය වශයෙන් දුකේ සකස් වීමක් නැහැ. මොකද අපි මේ ප්‍රත්‍යක්ෂ කරන්නට යන්නේ නිරෝධේ මාර්ගය. ඒ නිරෝධ මාර්ගය වැහිලා තියෙන්නේ දෘෂ්ටි ජාලයකින්. ඒ දෘෂ්ටි ජාලය තමයි අපිට පටිච්ච සමුප්පාද සමුදය විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. පටිච්ච සමුප්පාදේ අපි කතා කරන අංග 12ම දෘෂ්ටි අංග 12ක්. හැබැයි අපි හිතාගෙන ඉන්නේ ඒ අංග 12ම පවතින අංග 12ක් කියලා. දැන් අපි නිරෝධයට නැතිවීම දාගත්තොත් වෙන බරපතල වරද බලන්ටකෝ. අපි හිතාගෙන ඉන්නවා අවිද්‍යාව තියෙන ධර්මයක්, සංඛාර තියෙන ධර්මයක්, විඥාන තියෙන ධර්මයක්, නාම රූප තියෙන ධර්මයක්, සලායතන තියෙන ධර්මයක්, ස්පර්ශ වේදනා තියෙන ධර්ම විදිහට අවිද්‍යා පච්චා සංඛාර සංඛාර පච්චා විඥාන විදිහට පටිච්ච සමුප්පාදයේ අංග 12 කතා කරලා ඒ අංග 12 තියෙන ධර්ම බවට පත් කරගෙන ඉන්න අපිට නැතිවීම කියලා ගත්තට පස්සේ අපිට කතා කරන්නට වෙන්නේ සලායතනයන්ගේ නැතිවීමක් ගැන. තිබුණු සලායතනේ නැති වෙනවා. තිබුණු වේදනාව ස්පර්ශය නැති වෙනවා. බුද්ධ දේශනාවේ විග්‍රහ කරන්නේ තියෙන දෙයක් නැති කරලා ලබන සැනසීමක් නෙවෙයි. තියෙන දෙයක් නැති කරලා නිවනට යන එකක් නෙවෙයි. අපි හිතන් ඉන්නේ නිවන කියලා කියන්නේ තියෙන දුක නැති කරනවා කියලා. ඇත්තම යථාර්ථයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඇත්තම යථාර්ථයේ නිවීම සැනසීමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිවීම සැනසීම තියෙන දෙයක් විදිහට හෝ තියෙන තැනක් විදිහට අපිට අර්ථකථනය කරන්න බෑ. යමක් නැති කරලා ලැබපු තවත් දෙයක් විදිහට අපිට ප්‍රකාශයටපත් කරන්නටත් බෑ. මේ නිරෝධය කියන තැන සකස් විච්ච තැනක් වෙන්න බෑ. ඒක සකස් නොවිච්ච තැනක්මයි. නිරෝධය කියන තැන තිබුණු යමක්
නැතිවීමක් කියලා ප්‍රකාශයට පත් කරන්නට බෑ. හටගත්තේ නැති තැනක්මයි. නමුත් සකස් නොවිච්ච තැනක, හට නොගත්ත තැනක, උදා නොවිච්ච තැනක හටගත්ත බවට, ඇති විච්ච බවට, උදා විච්ච බවට, සකස් විච්ච බවට පවතින දෘෂ්ටියට තමයි අපි කියන්නේ අවිද්‍යාව. තව විදිහකින් කිව්වොත් ඒ දෘෂ්ටියට තමයි අපි කියන්නේ දුක කියලා. අපි දුකට හේතුව වශයෙන් පෙන්වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව පෙන්වන්නේ දෘෂ්ටියක් විදිහට. එහෙමනම් තේරුම් ගන්නට උවමනයි අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ ප්‍රතිඵලයක් තමයි සකස් වීම කියලා කියන්නේ. අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ ප්‍රතිඵලයක් තමයි සමුදය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ලෝකයේ දුක මත රඳා පවතින බව. සියල්ල දුකක් බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ලෝකයේ දුක මත රඳා පවතින බවත් සියල්ල දුක බවත් පෙන්නනවා. ඒතර කෙනෙකුට හිතෙන්නට පුළුවන් සියල්ල දුකයි කියන්නට බෑ නෝවේ. සැපත් තියෙනවා නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට චතුරාර්ය සත්‍යය පෙන්වන්නේ හටගත් යමක් ඇද්දේ හටගත්තේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව මූලික කරගෙනමයි සියලුම අංගයන්ගේ සකස් වීම තිබෙන්නේ. දුකත් දුක්ඛ සමුදයත් කියලා කියන්නේ අවිද්‍යාව මූලික කරගෙන සකස් වෙන දෙයක්. ඒ අවිද්‍යාව නැමැති දෘෂ්ටිය මූලික කරගෙන ඒ අවිද්‍යාවට සාපේක්ෂකව ගොඩ නැගෙන්නක් තමයි දුක කියලා කියන්නේ. අවිද්‍යාවට සාපේක්ෂකව ගොඩ නැගෙන දුක, අවිද්‍යාවට සාපේක්ෂකව සකස් වෙන දුක අපිට ඇත්ත වෙලා. අපි හිතන් ඉන්නවා ඇත්තටම දුකක් තියෙනවා. ඇත්තටම පුදුමාකාර දුකකින් පීඩා විඳිනවා. ඒ නිසා මේ ඇත්තටම පවතින දුකෙන්, ඇත්තටම පීඩාකාරී වන දුකෙන් ගැලවෙන්නට, මිදෙන්නට විදිහයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේය කියලා. ඒ විතරක් නෙවෙයි, අපි හිතනවා සත්වයක් තුල පවතින, පුජ්‍යලයක් තුල පවතින දුක්ඛ පීඩාවන් දුරු කරවලා ඒ සත්වයාව, ඒ පුජ්‍යලයාව දුකෙන් එතර කරවන්නට, ඒ පුජ්‍යලයාගේ දුක නැති කරන්නට, ඒ පුජ්‍යලයාගේ දුකට පිළිසරණක් වෙන්නයි භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ කියලා. ඕක තමයි අපිට ඇඳිලා තියෙන ලෝක අර්ථයේ චිත්‍රය. නමුත් ඊට එහා ගියපු දර්ශනාත්මක පැත්තක්, ඊට එහා ගියපු කාරණයක්, පැතිකඩක් මේ දුක්ඛ ආර්ය සත්‍යය තුල තියෙනවා. නමුත් අපිට ඒක වැටහෙන්නේ නැහැ. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට ඒක පෙනෙන්නේ නැහැ. මේ නොපෙනෙන, නොවැටහෙන, නොතේරෙන ධර්ම කාරණාව අපි අවබෝධයට පත්විය යුතුමයි.
කොටින්ම කිව්වොත් දුක සමුදය කියලා කියන්නේ කෙනෙක් තුල හටගන්න දෙයක් නොවන බවත් කෙනෙකුගේ දුකක් ගැන ප්‍රකාශයට පත් කරන තැනක් නොවන බවත් වැටහෙන තැන තමයි අපිට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකලින්ම අපි කෙනෙක් තුල සත්වයක් තුල පුජ්‍යලයක් තුල ගොඩනැගෙන දුකක් ගැන තමයි කතා කරමින් සිටින්නේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. අපි හිතනවා කෙනෙක්ගේ ජීවිතය තුල තියෙන ජරා මරණ දුක, ශෝක පරිදේව දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, මේ ආදී කොටගත් දුක්ඛයන් පිළිබඳව තමයි මේ දුක තුල විස්තර කරන්නේ කියලායි අපි හිතන් ඉන්නේ. නමුත් අපි තේරුම් ගන්නට උවමනයි දුක සහ දුක්ඛ සමුදය කියන තැන සම්පූර්ණයෙන්ම අයිති අවිද්‍යාවට. දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් අයිති ප්‍රඥාවට. අවිද්‍යාවට අයිති කොටස තමයි අපි ඇත්ත වශයෙන් දරාගෙන තිබෙන්නේ. ඒ පුජ්‍යලයාගේ දුක අපිට මුණ ගැහෙන්නේ, පුජ්‍යල දුක්ඛය අපි කතා කරන්නේ, කොටින්ම කිව්වොත් දුක පිළිබඳව මුණ ගැසීම තියෙන්නේ අවිද්‍යාවට බව අපිට තේරිලා නැහැ. අවිද්‍යාව නිසා සමුදය වන දුක ඇත්ත කරගෙන ඒ ඇත්ත කරගත් දුකෙන් මිදෙන්න මොනවා හරි අපි සිද්ධ කරනවා. එහෙමනම් අපි අවිද්‍යාව ඇතුලේ කොටු වෙලා දෘෂ්ටිය ඇතුළට වැටිලා අපි දුක නැති කරන්න ක්‍රමයක් හොයනවා. අවිද්‍යාව නැමැති හේතුව තියෙනකම්, අවිද්‍යාව නැමැති දෘෂ්ටිය තියෙනකම්, ඒ අවිද්‍යාව නැමැති දෘෂ්ටිය ඇතුළට කොටු වෙනකම් අපිට දුක නැති කරන්නට ක්‍රමයක් හම්බ වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් උපන් දුක ඇත්ත කරගෙන ඒ ඇත්ත විච්ච දුක නැති කරන්නට මොනවාම හරි කරනවා. අපි බුදුදහම විදිහටත් අද වෙනකොට දරාගෙන තිබෙනවා අවිද්‍යාවෙන් සකස් වෙච්ච දුක ඇත්තක් කරගෙන ඒ දුක නැති කරන්නටයි බුදුදහම තියෙන්නේ කියලා අපි හිතන් ඉන්නවා. අපි ඒ දෘෂ්ටිය දරාගෙන තිබෙනවා. ඒ දෘෂ්ටිය දරාගෙන ඒ දෘෂ්ටිය මත පිහිටලා අපි කටයුතු සිද්ධ කරනවා. නමුත් අපි කල්පනා කරන්නට වටිනවා, අපි දැනගන්නට වටිනවා අවිද්‍යාව නැමැති දෘෂ්ටිය ඇත්ත කරගෙන ඒ ඇත්ත කරගත් දෘෂ්ටිය මත පිහිටලා අපිට කවදාකවත් අවිද්‍යාව දුරු කරන්න බෑ. එහෙනම් අපි තීරුම් ගන්න ඕන ලෝකයේ දුක මත පවතිනවා කියලානේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. ලෝකයේ විදිහට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ මහණෙනි ලෝකේ අනු පංච උපාදානස්කන්ධයයි. ලෝකේ හට ගැනීම අනු පංච උපාදානස්කන්ධය හට ගැනීමයි. ලෝකේ නොහට ගැනීම යනු පංච උපාදානස්කන්ධය නොහට ගැනීමයි. ලෝකේ නොහට ගැනීමට ප්‍රතිපදාවක් ඇද්ද?
ඒ පංච උපාදානස්කන්ධේ නොහොට ගැනීමට තියෙන ප්‍රතිපදාවයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ලෝකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහට. ලෝකේ හට ගැනීම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ හට ගැනීමට. ලෝකේ නොහට ගැනීම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන් නොහට ගැනීමට. ලෝකේ නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාව කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන් නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාව. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්න ඕන, අපි වටහා ගන්න ඕන ලෝකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ ක්‍රියාකාරීත්වය. ඒ විතරක් නෙවෙයි. තව විදිහකට කිව්වොත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයත්, පංච උපාදානස්කන්ධය හට ගැනීමත්, පංච උපාදානස්කන්ධය නොහට ගැනීමත්, පංච උපාදානස්කන්ධය නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාවක්. නමුත් අපි මේ පංච උපාදානස්කන්ධයත්, පංච උපාදානස්කන්ධේ හට ගැනීමත්, පංච උපාදානස්කන්ධේ නැති කිරීමත් නැති කරන්නට තියෙන මාර්ගයක් කියලා එතනට නැති කිරීම කියන වචන දැම්මොත් අපිට සිද්ධ වෙනවා තියෙන පංච උපාදානස්කන්ධයක් නැති කරන්නට කියලා අදහසක් ගන්නට. නමුත් තියෙන පංච උපාදානස්කන්ධයක් නැති කිරීමක් ගැන නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. නිරෝධය කියලා කියන තැන නිතරම නැති කිරීම කියන අර්ථය ගත්තම පුදුම බරපතල විදිහට වැරදි සහගත ස්වභාවයකට අපිපත් වෙනවා. හිතාගන්න බැරි විදිහ අවුල් ජාලයක අපි පැටලෙනවා. අපිට ධර්ම කාරණාවන් ලියා ගන්නට බැරි මට්ටමකටපත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම මතක තියාගන්නට උවමනයි නිරෝධය කියන තැනට අපි නැති කිරීම කියන වචනේ පාවිච්චි කිරීම අති භයානක බව. නිරෝධය කියන්නේ සකස් නොවීමටමයි. නිරෝධය කියන්නේ උදා නොවීමටමයි. අපිට වෙලා තියෙන වෙන මොකුත් නොවේයි. මව් කුසින් මේ ලෝකෙට ඉපදිලා කාලයක් තිස්සේ හැදුණු වැඩුණු ජීවත් වෙමින් පවතින කෙනෙකුගේ දුක නැති කරලා ඒ කෙනාට සැනසීම උදා කරවලා දෙන්න. ඒ කෙනාට සැනසීම ළඟා කරවලා දෙන්න කියන මානසික මට්ටම තුල ඉඳලා තමයි අපි බුදුදහම අධ්‍යයනය කරන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට කියලා උත්සාහවන්ත වෙන්නේ. නමුත් කෙනෙකු නිවන් දක්වන්නට හෝ කෙනෙකුගේ තියෙන දුක නැති කරන්නට නෙවෙයි බුදුදහම කියන කාරණාව අපිට වැටහිලා නැහැ. තවම අපි හිතන් ඉන්නේ ඇහක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත් පුජ්‍යලයක් ඉන්නවා. ඒ ඇහ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යලයට දුක දැනෙනවා. ඒ නිසා ඒ ඇහ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යලයාගේ දුකට පිළිසරණ බුදුදහමේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයාගේ දුක නැති කරගෙන
ඒ පුජ්‍යලයා නිවන් පුරේ නැමැති අමුතු පුරයකට අරන් යන්නට ධර්මයේ දේශනා කළා කියන එක තමයි අපි චිත්‍ර කතාවක් විදිහට ඔළුවේ මවාගෙන ඒ මවාගත් දෘෂ්ටිය තුල ඉඳලා බුදුදහම අධ්‍යයනයට යමු ඕනේ. නමුත් බුදුදහම කියලා කියන්නේ ආත්මගත සත්ව පුජ්‍යලේකු නිවන කරා ගෙනියන්නට තියෙන ප්‍රතිපදාවක් නොවේ. බුදුදහම සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාද න්‍යාය මත පටිච්ච සමුප්පාද න්‍යාය මූලික කරගෙන දේශනා කොට වදාරන්නට යෙදුණු ධර්මපරියායක්. පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා අපිට මේ ධර්ම කාරණාවන් විග්‍රහ කර ගැනීමේදී. පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්හි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්හි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. එතන අපිට වැදගත්ම කාරණාවක් තියෙනවා සාකච්ඡා කරන්නට. මේ ඇති කල්හි මේ වේ. එහෙනම් අපි තේරුම් ගන්නට ඕන අවිද්‍යාව ඇති කල්හි සංඛාර වෙන්නේ. සංඛාර ඇති කල්හි නාම රූප වෙන්නේ. මේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුවයි පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව අවිද්‍යාවට පස්සේ සංඛාර නෙවෙයි. සංඛාරවලට පස්සේ විඥාන නෙවෙයි. අවිද්‍යාව කොතනද? පටිච්චසමුප්පාදයේ අංග 12ම ක්‍රියාකාරීත්වය තමයි. අවිද්‍යාවේ උදාවීම සකස් වීම කොතනද? මේ මුළු පටිච්ච සමුප්පන්න චක්‍රයේම සකස් වීම ක්‍රියාකාරීත්වය තමයි. අවිද්‍යාවේ සකස් නොවීම කොතනද? එතනින් එහාට අපිට පටිච්චසමුප්පාදේ සකස් වීමක් ගැන කතා කරන්න බෑ. මේ නැති කල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. අවිද්‍යාව නූපදින තැනක අපිට පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්න බෑ. අවිද්‍යාව නූපදින තැනක පුජ්‍යල භාවයක් ගැන, පුජ්‍යල ස්වභාවයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අවිද්‍යාව තුල ඉඳගෙන පුජ්‍යල භාවය තවරගෙන, පුජ්‍යල දෘෂ්ටිය තවරගෙන, පුජ්‍යල දෘෂ්ටිය තුල කිඳා බැහැගෙන, ඒ අවිද්‍යාවෙන් උපන් පුජ්‍යලයා නැමැති දෘෂ්ටිය සදාතනික සත්‍ය ජීවත් වෙන පුජ්‍යලයේ භවට යථාර්ථවාදී කරගෙන, ඒ යථාර්ථවාදයක් බවට පත් කරගත් අවිද්‍යාසහගත දෘෂ්ටියේ එල්බගෙන, එල්බගත් දෘෂ්ටිය මත පිහිටලා දුක නැති කරන විදිය හොයනවා. දුක නැති කරන්නට විවිධ ක්‍රම අනුගමනය කරනවා. නමුත් අපේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. පවතින දෙයක් නැති කරන්න උත්සාහවන්ත වෙනවා. මොකද්ද පවතින දේ? පවතින දුක නැති කරන්න හදනවා. පවතින දුක නැති කරලා ඒ දුක පවතින කෙනාට මනසැනසීමක්, සුවයක්, වින්දනයක් ලබලා දෙන්නට උත්සාහවන්ත වෙනවා. බලන්න කොයි තරම්නම් වැරදි තැනකට, කොයි තරම්නම් අසරණකමකට අපිපත් වුණාද
මේ නිරෝධය කියන එක වචනයක පුංචි වැරදවා ගැනීම හින්දා. පුන පුනා නැවත නැවතත් මතක් කරනවා නිරෝධය කියලා කියන්නේ හට නොගන්න තැනක්. එහෙම නැතුව නිරෝධය කියන්නේ තිබුණු දෙයක් නැති වෙන තැනක් නෙවෙයි. තිබුණු දෙයක් නැති කරලා පාද ගන්න හරි තිබුණු දෙයක් නැති කරලා ලබා ගන්න දෙයක් හරි තිබුණු දෙයක් නැති කරලා ලං කරගන්න දෙයක් හරි නෙවෙයි. අපි බොහෝ වෙලාවට නිරෝධය කියලා අර්ථකථනයන්ට පත් වෙලා තිබෙන්නේ නැති කිරීම නැතිවීම කියන අදහස්. ඒ නිසා අපි පුදුම දෘෂ්ටිගතයකට අහුවිච්ච බව ඔබට තේරෙන්නට වැටහෙන්නට උවමනයි. අපි මේ කාරණාව ටිකක් සරල විදිහට බලමු. ඔබ මුලින්ම දුරු කරගන්න ඕන මම ජීවත් වෙනවා කියන දෘෂ්ටිය. මට ඇහැක් තියෙනවාය, මට කනක් තියෙනවාය, මට නාසයක් තියෙනවාය, මට දිවක් තියෙනවාය, මට කයක් තියෙනවාය කියන දෘෂ්ටිය දුරු කරගන්න උවමනයි. මොකද ඔබ හිතාගෙන ඉන්නේ ඇහැ කන නාසය දිව කියලා කියන්නේ ශරීරයක පිහිටපු තවත් ඉන්ද්‍රියන් කොටසක් විදිහට. පිහිටලා තියෙන විදිහට. හැබැයි අපි තේරුම් ගත යුතුයි බ්‍රහ්ම ලෝකවල රූපාවචර ඇහැයි කනයි විතරයි පවතින්නේ. ඔබ කියන විදිහට කයක පවතින අවයවයක් නම් ඇහැ කන. දැන් මොකද්ද වෙන්නේ? කය නැති ඇහැ කන පාවෙන බ්‍රහ්මයෙක් විදිහට තමයි අපිට දකින්න වෙන්නේ. ඇස් දෙකයි කන් දෙකයි පාවෙනවා බ්‍රහ්ම ලෝකේ කියලා අපිට හිතා ගන්න වෙනවා. අපි ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ධර්ම විදිහට අවිද්‍යාවෙන් කරගත් අර්ථකථන නිසා අපිට මුළු බුදුදහමම පැටලෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ අපිට ඇහැ කන නාසය දිව ශරීරය තියෙන ධර්ම විදිහට කොතනකවත් පෙන්වලා දෙන්නේ නැහැ. ඇහැ උපදින ධර්මයක්, කන උපදින ධර්මයක්, නාසය උපදින ධර්මයක්, දිව උපදින ධර්මයක්, කය උපදින ධර්මයක්, මනස උපදින ධර්මයක් විදිහටයි ධර්මය තුල අපිට විග්‍රහ කරලා දෙන්නේ. ධර්මය තුල අපිට විස්තර කරලා දෙන්නේ මේවා උපදින ධර්ම විදිහට. නමුත් මේ උපදින ධර්ම අපි අරගෙන තිබෙන්නේ තියෙන ධර්ම විදිහට. උපදින ධර්ම අපි අරගෙන තියෙන්නේ තියෙන ධර්ම විදිහට. මේ ඇහැ කන නාසය දිව ශරීරය අපි දන්න දෘෂ්ටිගතේ ඉඳලා අපි ගලප ගන්නවා. රහතන් වහන්සේලාටත් ඇහැ තිබුණා රූප දැක්කනේ. කන තිබුණා සද්ද ඇහුවානේ. නාසය තිබුණා ගන්ධ වින්දානේ. දිව තිබුණා රසය වින්දානේ. නමුත් ඇහෙන් රූප දැකලා උන්වහන්සේලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුනේ නැහැ. කනෙන් සද්ද අහලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුනේ නැහැ. දිවෙන් රසය විඳලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුනේ නැහැ. කයෙන් ස්පර්ශ විඳලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුනේ නැහැ. අපි මේ විදිහට තමයි හිතාගත්තේ.
අපි ඉන්න මට්ටමේ ඉඳලා එහෙම හිතාගත්ත එක අරුමයකුත් පුදුමෙකුත් නෙවෙයි. අපි ඉන්න මට්ටමේ ඉඳලා ඒක හරි වගේ පේන බවත් අරුම පුදුම කාරණාවක් නෙවෙයි. ලෝකයාට අවිද්‍යාව ඇතුලේ පෙනෙන්නේ දැනෙන්නේ ඒ ආකාරයෙන්මයි. ඇති බවට තියෙන ධර්ම බවට තමයි පෙනෙන්නේ. නමුත් බුද්ධ දේශනාවට අනුකූලව බැලුවොත් නුවණින් විමසලා ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ ආධ්‍යාත්මික ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය අපිට බාහිරින් කොහොමටවත් මුණ ගැහෙන්න බෑ. යම් කෙනෙක් ඇහැ කන නාසය දිව ශරීරය බාහිරින් පෙන්නනවා නම් බාහිරෙන් පෙන්වන්න උත්සාහවන්ත වෙනවා නම් ඇති ධර්මයක් විදියට ප්‍රකට කරවන්නට හදනවා නම් ඒ අවිද්‍යාව නිසාමයි. ඒ මුලාව නිසාමයි. ඒ මෝඩකම නිසාමයි. මොකද බුද්ධ දේශනාවේ අපිට පෙන්වන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ සමුදය ධර්ම. අවිද්‍යාව නිසා සකස් වෙන අවිද්‍යාව ඇති කල්හි මේ අවිද්‍යාවටම මුණ ගැහෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනම ගොඩනැගෙන ධර්ම. එතකොට නිරෝධ ධර්ම කියලත් අපිට ධර්මයේ විග්‍රහ කරනවා. අවිද්‍යාව නැති කල්හි මුණ නොගැසෙන අවිද්‍යාව නැති කල්හි සකස් නොවන අවිද්‍යාව නැති කල්හි ගොඩනැගෙන්නේ නැති ධර්මයක් තමයි ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන ටික. තව විදිහකින් ගත්තොත් මේවා හේතු ප්‍රත්‍යයන් සකස් වෙන ධර්ම මිසක මේවා නිකන් සකස් වෙන ධර්ම නෙවෙයි. සකස් වෙනවා කියනකොටම හටගන්නවා කියනකොටම හේතුව අවිද්‍යාව බව වටහා ගන්නට ඕන. අවිද්‍යාව නැමැති හේතුව මූලික කරගෙන සකස් වෙන ධර්ම. අවිද්‍යාව නැමැති හේතුව ප්‍රත්‍ය කරගෙනම ගොඩනැගෙන ධර්ම. එහෙම නැතුව ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ තිබෙන ධර්ම නෙවෙයි. ඔබ මෙහෙම කල්පනා කරන්න. ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඒ කණ්ණාඩියෙන් රූපය දිහා බලාගෙන ඔබට පෙන්වන්නට පුළුවන් වෙයි. මේ තියෙන්නේ මගේ රූපේ. මේ තියෙන්නේ මගේ ශරීරේ. මේ ශරීරේ පිහිටලා තියෙන්නේ ඇස් දෙක අපූර්වට. මේ ශරීරේ පිහිටලා තියෙන්නේ කන් දෙක අපූර්වට. මේ ශරීරේ පිහිටලා තියෙන්නේ නාසය අපූර්වට කියලා ඔබට ලෝක සම්මත අර්ථයකින් පෙන්වන්නට පුළුවන් වෙයි. නමුත් ඇහි හට ගැනීමත් ඇහි නොහට ගැනීමත් ඇහි නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාවත් ඔබට එහෙම දැක්කට අවබෝධ වෙන්නේ නැහැ. ඇහත් ඇහි හට ගැනීමත් ඇහි නොහට ගැනීමත් ඇහි නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාවත් අවබෝධ වුණොත් ඒ අවබෝධයට අපි කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳව ලැබපු නුවණ. ඒ නිසා අපි මනාකොට ඇහැ අවබෝධ කළ යුතුයි. ඇහි හට ගැනීම අවබෝධ කළ යුතුයි. ඇහි නොහට ගැනීම අවබෝධ කළ යුතුයි.
ඇහි නොහොට ගැනීමට ඇති මාර්ගය ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. එහෙම නැතුව අපි නිකම් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මේ තියන්නේ ඇහැ කියලා දැකලා ඇහැ තියෙන තැන පෙන්වගෙන, කන තියෙන තැන පෙන්වගෙන, නාසය තියෙන තැන පෙන්වගෙන, දිව තියෙන තැන පෙන්වගෙන, කය තියෙන තැන පෙන්වගෙන, ඒ ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යලයට එන දුක නැති කරගන්නට කෙසේ හෙව්වත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මුණ ගැහෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට උවමනා වැදගත්ම කාරණාවක්. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි ඇහැට ඇහැ කවදාකවත් මුණ ගැහෙන්නේ නැහැ. ඇහැට කන කවදාකවත් මුණ ගැහෙන්නේ නැහැ. ඇහැට නාසය කවම කලකවත් මුණ ගැහෙන්නේ නැහැ. ඇහැට දිව මුණ ගැහෙන්නේ නැහැ. ඇහැට කය මුණ ගැහෙන්නේ නැහැ. ඒකට හේතුව ආධ්‍යාත්මික ආයතනයන්ට කිසිම කලක ආධ්‍යාත්මික ආයතන මුණ ගැහෙන්නේ නැහැ. එහෙම විග්‍රහයක් විස්තරයක් බුද්ධ දේශනාවේ කොතනකවත් නැහැ. නමුත් අපි දරාගෙන තිබෙන්නේ ඇහෙන් ඇහැ දකින්න පුළුවන් කියලා. ඇහෙන් කන දකින්න පුළුවන්, ඇහෙන් නාසය දකින්න පුළුවන්, ඇහෙන් දිව දකින්න පුළුවන්, ඇහෙන් කය දකින්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඒක බුද්ධ දේශනාවට පටහැනි කාරණාවක් වෙනවා. මොකද ඇසට මුණ ගැසෙන්නේ වර්ණ රූපයි. කනට මුණ ගැහෙන්නේ ශබ්ද රූපයි. එහෙම නැතුව චක්කු විඥාණයට කවදාකවත් සෝතේ මුණ ගැහෙන්නේ නැහැ. ගාහණය මුණ ගැහෙන්නේ නැහැ. ජීවහාව මුණ ගැහෙන්නේ නැහැ. අපි එහෙමනම් තේරුම් ගත යුතුයි ඇහැට ඇහැ මුණ නොගැහෙන බව, ඇහැට කන මුණ නොගැහෙන බව, ඇහැට නාසය මුණ නොගැහෙන බව, ඇහැට දිව මුණ නොගැහෙන බව, ඇහැට කය මුණ නොගැහෙන බව. එහෙනම් කණ්ණාඩි ඉදිරියට ගිහිල්ලා ඔබ දැක්කේ කවුද? ඒ ඔබ දැකලා තියෙන්නේ අවිද්‍යා සහගත දෘෂ්ටිය මත පිහිටලා පෙනීම සත්වයක් පුජ්‍යලයේ බවට පරිවර්තනය කරගෙන ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් බවට පරිවර්තනය කරගත්තා වූ දෘෂ්ටි ජාලයේ ඔබේම සිතේ මායාකාරී ප්‍රතිබිම්බය ඔබ බලාගෙන ඒක ඇත්තක් බවට පත් කරගෙන ඒ දෘෂ්ටිය මත රඳා පවතිමින් මම එළිය ලෝකයේ දකින්නවා කියන නිගමනය තුළ බැස ගනිමින් එළිය ලෝකෙ දිහා බලලා එහෙන් රූප දැකලා තණ්හා වෙන්නේ නැති කෙනෙක්ව නිර්මාණය කරන්න හදනවා. එළිය ශබ්ද අහලා ඒ ශබ්දයන්ට තණ්හා නොවන කෙනෙක්ව නිර්මාණය කරන්න හදනවා. එළිය රසයන් භුක්ති විඳලා රසයට ලොල් නොවන තණ්හා නොවන කෙනෙක්ව නිර්මාණය කරගන්න හදනවා. එළිය තිබෙන ස්පර්ශයන් විඳලා ස්පර්ශයන් එක්ක තණ්හා නොවන කෙනෙක්ව නිර්මාණය කරලා තියෙන දෙයට තණ්හාව ඇති කරගත්තේ නැති තණ්හාව දුරු කරපු පුජ්‍යලයක් හදලා ඒ පුජ්‍යලයව රහත් කියන ප්‍රකාශිතේ භාජනය කරවලා රහත්කමක් ආරූඪ කරවගෙන පුජ්‍යල භාවයකට ඒ තණ්හාව දුරු කරපු රහතන් වහන්සේව නිවනට ගෙනියන්නට හදන පාරක්, නිවනට ගෙනියන්නට දරන උත්සාහයක්, නිවනට ගෙනියන්නට දරන වෑයමක් තමයි වර්තමානයේ තුල අපිට දකින්නට ලැබෙන්නේ.
කොයි තරන්නම් ධර්මයේ පටලව ගත්තද? කොයි තරන්නම් අපේ ධර්මඥානය අන්ධ කරගත්තද? බුද්ධ දේශනාවේ පිරිසිදු බුද්ධ භාසිත වචනයට කොයි තරන්නම් අපි පිටුපෑමක් කරගත්තද? අපිට නොදැනීම. අනිදස්සන වූ ඇහැ කන නාසය දිව ශරීරය සනිදස්සන කර ගැනීමම කොපමණනම් බරපතල ගණේ අපිට සිද්ධ විච්ච වරදක්ද? ඒ වරද මත පිහිටලා, ඒ දෘෂ්ටිය මත පිහිටලා, ඒ නිගමනය මත පිහිටලා අපි දරන සෑම ධර්ම කාරණයක්ම, අපි මෙනෙහි කරන, අපි සිහිපත් කරන සෑම ධර්ම කාරණයක්ම කොපමණනම් දෘෂ්ටියකට පත් වෙනවද? කොපමණනම් දෘෂ්ටියක බැහැ ගන්නවද? කොපමණනම් දෘෂ්ටියක් තුල හිර වෙනවද, පැටලෙනවද කියන එක පවා තේරුම් ගන්නට බැරි තරමටම අපි මේ ධර්මයේ පිළිබඳ අනවබෝධයටපත් වෙලා, ධර්මයේ පිළිබඳ තියෙන ධර්මඥානෙ මොට වෙලා. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි, ඇහැ කොතනද දුක එතනයි. ඇහි සමුදය කොතනද දුකේ සමුදය එතනයි. කන කොතනද දුක එතනයි. කනේ සමුදය කොතනද දුකේ සමුදය එතනයි. නාසය කොතනද දුක එතනයි. නාසයේ සමුදය කොතනද දුකේ සමුදය එතනයි. දිව කොතනද දුක එතනයි. දිවේ සමුදය කොතනද දුක එතනයි. කය කොතනද දුක එතනයි. කයේ සමුදය කොතනද දුක එතනයි. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය ඇති පුජ්‍යලයා ඔබට මුණ ගැහෙනවා කියන්නෙම, ඒ දෘෂ්ටිය දරාගත්ත කියන්නෙම අවිද්‍යාව එතනමයි, දුක එතනමයි. දැන් මොකද්ද වෙන්නේ? ඒ පුජ්‍යලයාගේ ජරා ජීර්ණ ස්වභාවයේ දුක අත්විඳින්නට වෙනවාමයි. ඒ පුජ්‍යලයාගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ටික භුක්ති විඳින්නට සිද්ධ වෙනවාමයි. ඒ පුජ්‍යලයාට ප්‍රියන්ගෙන් වෙන්වෙන දුක, අප්‍රියන් හා එක්වෙන දුක භුක්ති විඳින්නට සිද්ධ වෙනවාමයි. ඒ පුජ්‍යලයා කැමති දෙයක් නොලැබීමේ දුක ඒ පුජ්‍යලයාට භුක්ති විඳින්නට සිද්ධ වෙනවාමයි. ඔන්න එහෙමනම් පුජ්‍යලයා මුණ ගැහිච්ච තැන පුජ්‍යලයාට ලෝකෙ මුණ ගැහෙනවම තමයි. රූපේ සමුදය දුකේ සමුදයයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, ශබ්දයේ සමුදය දුකේ සමුදයයි. ගන්ධයේ සමුදය දුකේ සමුදයයි. රසයේ සමුදය දුකේ සමුදයයි. පොට්ටබ්බේ සමුදය දුකේ සමුදයයි. අපිට කොහේ හරි ඇහැ කන නාසය දිව ශරීරය හම්බ වෙලා නම්, රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටික හම්බ වෙලා නම්, ඒ හම්බ වෙලා තියෙන දුක. ඒ සකස් වීම දුකේ සකස් වීමමයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, ඒ සකස් වීම කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන. අපිට අවිද්‍යාවට ඒ ටික සකස් වෙලාමයි තියෙන්නේ. අවිද්‍යාවට ඒ ටික සකස් වෙච්ච බවටමයි පෙනෙන්නේ. හරියට මිරිඟුව බව හඳුනා නොගත් කෙනෙකුට මිරිඟුවේ පෙනෙනා වූ දිය යථාර්ථයක් බවට පත්වෙනවා වගේ, ඇත්තක් බවට පත්වෙනවා වගේ, සත්‍යයක් බවට පත්වෙනවා වගේ, තියෙන තැනක් පේනවා වගේ, තියෙන බවට පේනවා වගේ අපිටත් අවිද්‍යාව නැමැති දුෂ්ටිය කිඳා බැහැගත් තැන
ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් පිරිච්ච ලෝකෙක ඉන්න බව පේනවා. ඒ කෙනා තියෙන ලෝකෙක ජීවත් වෙන බව හැඟෙනවා. ඇති බවට හැඟෙනවා. තියෙන බවට හැඟෙනවා. අතන තියෙන්නේ මෙතන තියන්නේය කියලා පෙන්වන්නට පවා උත්සාහවන්ත වෙනවා. ඒ ඇති බව ඔප්පු කරගන්නට නොඑක් ආකාරයේ තර්ක ගොඩනගනවා, විතර්ක ගොඩනගනවා. අනේ අසරණයි ඒ මිරිඟුව බව නොදන්නා කෙනෙකුට එහි වතුර තියෙන බව ඔප්පු කරන්නට දරන උත්සාහය සාධාරණයි. අන්න ඒ වගේමයි. අනේ ආකාරමයි. එබඳුමයි. ඇයි? තියෙන බවට ගත්තා නම් ඒක සමුදය. ඒ සමුදයට හේතුව අවිද්‍යාව. ඒ අවිද්‍යාව තුල ඉන්නකම් ඒ සියල්ල ඇති බවට මුණ ගැහෙනවා. අවිද්‍යාව තුල ඉන්නකම් සමුදය සකස් වෙනවා. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි පේනවා කියන කාරණාවට ඇවිල්ලා බැලුවොත් අර කණ්ණාඩියේ රූපෙ දිහා බලලා පෙනීම කවදාකවත් ඇහැ බව දන්නේ නැහැ. කන බව දන්නේ නැහැ. නාසය බව දන්නේ නැහැ. දිව බව දන්නේ නැහැ. ශරීරයේ බව දන්නේ නැහැ. ඒබඳු විතරක් නොවේ. පෙනුණු බව හෝ දන්නේ නැහැ. නමුත් අපි තවරගත්ත, අපි ඉගෙනගත්ත, අපි දරාගත්ත සම්මත සියලු දෘෂ්ටීන් වලින් පතිත කරවලා අපේ පෙනීම පෙනිච්ච දෙයක් බවට පත් කරගෙන කෙනෙකුට පෙනිච්ච බවට පත් කරගෙන ඒක ඇහැ කරගෙන කන කරගෙන නාසය කරගෙන දිව කරගෙන කය කරගෙන කෙනෙක්ගේ පුජ්‍යලයේගේ බවට ආරූඪ කරගෙන ඔන්න අපි ආරූඪයෙන් ලෝකේ දුවනවා පනිනවා කටයුතු කරනවා. නමුත් මේ පෙනෙන පෙනීම අතීතයට අයිති නැති, අනාගතයට යන්නේ නැති, කෙනෙක් විසින්ද නොකරවන, ඉබේද සිද්ධ නොවන, අනිකෙක් විසින්ද සිද්ධ නොකරවන දෙයක්. නමුත් අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ පේනවා කියන කාරණාව ඇත්ත කරගෙන. මොකද දිත්තේව දිත්තමත්තම් භවිස්සති, පෙනීම පෙනීමක් කියලාවත් දන්නේ නැති තැනක පෙනීම මට පෙනුණු දෙයක් බවට පත් කරගෙන යමක් බවට පත් කරගෙන ඒ තුල අතරමං වෙලා. පෙනිච්ච තැනක් පෙන්වන්නට බෑ. අතනයි පෙනුනේ, මෙතනයි පෙනුනේ, අහවලයි පෙනුනේ කියලා. අර මිරිඟුවේ වතුරට ඇඟිල්ල දික් කරා පෙන්නනවා හා සමානව ඔබත් අහවල් දේය පෙනුනේ, අහවල් කෙනාට ඒ පෙනුනේ කියලා ඇඟිල්ල දික් කර පෙන්වන්නට උත්සාහවන්ත වෙයි. නමුත් ඒ පෙන්නන හැමතැන ඔබ මතක තියාගන්නට ඒ ගොඩ නැගෙන්නේ සක්කාය දිට්ඨිය. ඒ ගොඩ නැගෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවට තමයි ඔබට ඔය ලෝකයේ සමුදය වෙන්නේ ඇති බවට පේන්නේ. ඒකට කියනවා අපි දුක සමුදය වුණා. එහෙනම් ඔන්න බලන්න. අතීතෙන් ආවේ නැති, අනාගතයට යන්නේ නැති, ආපු තැන ප්‍රකාශය කළ නොහැකි, යන තැන ප්‍රකාශය කළ නොහැකි, තිබුණු තැනක් ප්‍රකාශයට පත් කළ නොහැකි, ස්ථිර නොවන, අස්ථිර වුණු, අනිත්‍ය වුණු, සකස් වුණු බවට පෙන්වුවද සකස් විච්ච තැනක් නිත්‍ය ස්ථිර වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි, කෙනෙක් දෙයක් යමක් වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි අනාත්ම විච්ච ධර්මතාවය ආත්ම කොටගෙන යමක් දෙයක් කෙනෙක් බවට පත් කරගත්තොත් අන්න එතන දුක සමුදය වෙනවා. දුක අවබෝධ වෙනවා නෙවෙයි, දුක සමුදය වෙනවා. ඒ අනිත්‍ය ස්වභාවය වටහා ගත්තොත්, එහි අනාත්ම ස්වභාවය වටහා ගත්තොත් අන්න දුක්ඛාර්ය සත්‍ය වැටහෙනවා. දැන් යාට
ඇහැ තිබුණු තැන පෙන්වන්නට බෑ. ඇයි? පෙනීම කෙනෙක් කරගත්තට පස්සේ තමයි පෙනුනේ මගේ ඇහෙන් පෙනුනේ හවල් රූපේ බවට පත් වෙන්නේ. ඇහැ තියෙන බවට රූපේ තියෙන බවට පත් වෙන්නේ. ඇහිම ඇහුනේ මට කියලා ගත්ත දෘෂ්ටිය නිසා තමයි ඇහුනේ මගේ කනෙන් අහවල් දේ කියන නිගමනයට බැහැගන්නේ. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්නවා මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ක්‍රියාවලිය අනිත්‍ය වුණු අනාත්ම වුණු යම් තැනක නিত্য ස්ථිර වශයෙන් සිද්ධ නොවුණු නමුත් සිද්ධ වුණු බවටම මිරිඟු දිය වාගේ පෙන්නන මුලාවක් නේද කියන අවබෝධයටපත් වුණා නම් එයාට අමුතුවෙන් ඇහැ නැති කරන්නට දෙයක් නැහැ. රූපේ නැති කරන්නට දෙයක් නැහැ. කන නැති කරන්නට, ශබ්දේ නැති කරන්නට, දිව නැති කරන්නට, රසය නැති කරන්නට, කය නැති කරලා පොට්ටබ්බේ නැති කරලා නිවන් දකින්න ඕනේ නැහැ. ඒකයි මං කිව්වේ නිරෝධය කියන්නේ නැති කිරීම නෙවෙයි, සකස් නොවීම. මිරිඟුවේ වතුර සකස් වෙලාම නැහැ වගේ අවබෝධයකටපත් වෙනවා. මිරිඟුව යම් තැනක තිබිලාම නැහැ වගේ අවබෝධයකටපත් වෙනවා. යා මේ ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රසය කය පහසේ ක්‍රියාකාරීත්වයත් මෙබඳු ආකාරයි නේද කියන අවබෝධයටපත් වෙනවා. අන්නේ අවබෝධයට කියන අපි ප්‍රඥාව. අන්නේ අවබෝධය ලබන නුවණට කියනවා අපි නිරෝධය මාර්ගයේ පිළිබඳ නුවණ පහළ වෙනවා. එහෙනම් ඔන්න දුක සමුදය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා බව තොරගත්තොත් ඒ අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් තොරව දකින්නකොට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියන ඥානය පහළ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපිට මේ ධර්ම කාරණාව දිගින් දිගට නැවත නැවත ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් පුළුල් ලෙස විග්‍රහ කර ගැනීමට අවශ්‍යතාවය පවතිනවා. එසේනම් ඔබට සමුදය නිරෝධය පිළිබඳ හට ගැනීම නොහට ගැනීම පිළිබඳව ධර්ම ඥානයේ පහළ වීම පිණිසම මේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් හේතු වෙත්වා උපකාර වෙත්වා කියන අදිෂ්ඨානය අවසාන වශයෙන් සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලම් ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං